ජීවමාන වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හතරවෙනි දිනටත් Voice of Heaven YouTube channel එක ඔස්සේ මා ඔබේ නිවසට පැමිණෙනවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඊ타මාත්ම ගෞරවයෙන් නවමැවිල්ලේ යථාර්ථයන් නැමැති මේ පාඩම් මාලාවට පිළිගන්න අතර මම ඔබට සුබ පැතුම් ගේනවා. අපි යාඥා කරමින් මේ කාලය ආරම්භ කරන්න සූදානම් වෙමු. හලෙලූයා. රබිකන ශිකර බන්ත්‍රණ කුතල රිබිකල්ලරණ කුතල රිබිකන රිබිකන ශිකර බර කුතල රිබිකල්ලරණ කුතල රිබිකම්ත්‍රණ කලකතන. holy holy holy. සුදෝපියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවස මේ අනර්ඝ කාලය නිසා අප තුල සිටින අප සමග සිටින සුද්ධාත්මයන් වහන්සේ නිසා පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබගේ වචනය සුද්ධ වූ බයිබලය නිසා ඔබ වහන්සේට ස්තුතියි. මේ කාලය ආරම්භයේ සිට අවසානයේ දක්වාම සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මඟ පෙන්වමින් ඔබගේ වචනේ දිව්‍යමය එළිදරව් අප වෙතට ගෙනෙන නිසා ස්තුතියි පියාණනි. අද අන්තර්ජාලය තුලින් මේ පාඩමත් සමග සම්බන්ධ වී සිටින සෑම ඔබගේ දරුවෙක් ගැන මම ස්තුති කරනවා. පසුවට ස්වාමිනී මේ ලින්ක් ඔස්සේ සම්බන්ධ වන අය ගැනද මම ඔබ වහන්සේට ස්තුති කරනවා. උන් කොයි ආකාරයට මේ පණිවිඩයට කොතන කුමන රටක ඉඳලා සවන් දුන්නත් මේ වචනය ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න, ඔවුන්ට එළිදරව් වෙන්න, ඔවුන්ගේ අවබෝධය වැඩි වෙන්න, ඔවුන් දැනගැන්මෙන් වර්ධනය වෙන්න, ඔබ වහන්සේ යම් පරමාර්ථයක් පිණිස ඔවුන්ව පොළොවේ ජීවත් කරනවාද ඒ දේ සම්පූර්ණ කරන්නට ඔවුන්ට හැකි වෙන්නට මම යාඥා කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ බලය ඔවුන්ගේ ජීවිත මතට මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා, නිදහස් කරනවා. යක්ෂගේ කිසිම බලපෑමක් මේ වචන ඔවුන්ගෙන් සොරා ගන්නට ක්‍රියාත්මක නොවන බව මම ප්‍රකාශ කරනවා. පියාණනි, ඔවුන්ගේ අවබෝධය ඔබගේ වචනයට මුළුමනින්ම විවෘත වේවා. මේ වචනය හැම කෙනෙක්ම ඔවුන්ගේ ජීවිතවලට ලබා ගන්න පිණිස මම යාඥා කරනවා. පියාණනි, දැන් හැමදේම ඔබගේ පාලනයට ස්වාමිත්වයට අපි ගෙනෙමින් කැප කරමින් ඔබ වහන්සේටම සියල්ල යටත් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, නව මැවිල්ලේ යථාර්ථයන් නැමැති මේ පාඩම් මාලාවේ පළවෙනි පාඩමට අපි අද දවසේ පිවිසෙන්න යනවා. මිට ප්‍රථමයෙන් මම මාතෘකාවන් 3ක් යටතේ කතා කළා. එයින් 2ක් මේ පාඩම් මාලාවට පසුබිමක් ගොඩනගන්නට ඔබ වෙතට මම ගෙනාවා. 3වෙනි එක, අද මම පටන් ගන්න මේ පාඩමේ යම් කොටසක් හැටියටයි කතා කළේ. ඒක ඔබ අවබෝධ කර ගැනීම වැදගත් නිසා. නමුත් ඒ සම්පූර්ණ පාඩමට ඇතුල් වෙන්නේ අද දවසේ. ඒ මාතෘකාව තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද? අපි 3වෙනි පාඩමෙන් ඉගෙන ගත්තේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒ අවබෝධය ඇතුව මේ පාඩමට ඇතුල් වීම ඔබට දේවල් හොඳින් ග්‍රහණය කරගන්නට හැකි වන නිසා. හලෙලූයා. ඉතින් අපි බලන්න යනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද කියන මේ මාතෘකාව දෙස. මේ මාතෘකාව තුල අපි තවත් පාඩම් 8ක් ඉගෙන ගන්නවා. ඒ පාඩම් 8ත් ප්‍රධාන මාතෘකාවන් 3ක්
තුලට අන්තර්ගත කරලා තිබෙනවා. මේ මාතෘකා තුන තමයි සැබෑ වූ ඔබ යනු කවුද? මේ මාතෘකාව යටතේ අපි එක පාඩමක් ඉගෙන ගන්නවා. දෙක නව උපාදනය යනු කුමක්ද? මේ යටතේ අපි එක පාඩමක් ඉගෙන ගන්නවා. තුන්වෙනි එක නව උපාදනය වූ ඔබ තුල සිදු උනේ කුමක්ද? මේ යටතේ අපි පාඩම් 6ක් ඉගෙන ගන්නට යනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද? ඒ තුල පාඩම් 8ක් අපි ඉගෙන ගන්නට යනවා. ඒ පාඩම් 8 තවත් මාතෘකාවන් 3ක් තුලට බෙදලා අපි මේ වගේ ලබා ගන්නට යනවා. ඔබ ඒ අවබෝධයෙන් මේ පාඩම් වලට සවන් දීමෙන් ඔබ හොඳ වටහා ගැනීමකට අවබෝධයකට එන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද කියලා. හලෙලූයා. ඉතින් අද දවසේ අපි පළවෙනි මාතෘකාවට එන්න යනවා. සැබෑ වූ ඔබ යනු කවුද? යම් කෙනෙක් ඔබෙන් ඇහැව්වොත් ඔබ කවුද කියලා. ඔබ මොන වගේ පිළිතුරක්ද ඔහුට දෙන්නේ? ඔබ කියයි ඔබේ නම, ඔබේ ගම, ඔබ සිටින පදිංචිව සිටින ස්ථානය, ලිපිනය. තවදුරටත් ඔහු විමසුවොත් ඔබ කරන රැකියාව නැත්නම් ඔබේ අධ්‍යාපනය ගැන, ඔබේ පවුල් තොරතුරු ගැන, ඔබේ දෙමව්පියෝ ගැන, ඔබ විවාහක නම් ඔබේ පුරුෂයා භාර්යාව ගැන, ඔබේ පවුලේ සහෝදරයෝ ගැන, ඒ වගේම ඔබේ සමාජ සම්බන්ධතා ජාලයන් ගැන ඔබ ඔහුට විස්තර කරයි. මම ප්‍රශ්නයක් අහනවා. මේ සැබෑ වූ ඔබද? නැත. ඒ සැබෑ වූ ඔබ නෙවේ. ඒ ඉහත කිව් හැම දෙයකින්ම සැබෑ වූ පුද්ගලයාගේ බාහිර, එහෙම නැත්නම් භෞතික, එහෙම නැත්නම් සමාජීය ප්‍රකාශ වීම ගැනයි ඔබ කතා කළේ. එහෙම නැත්නම් ඔබගේ බාහිර අනන්‍යතාවය ගැන. එසේනම් සැබෑ වූ පුද්ගලයා කියන්නේ කවුද? මේක හොඳට ඔබේ ආත්මයට අරගන්න. සැබෑ වූ ඔබ කියන්නේ ආත්මයක්. ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වන. අපි අහලා තිබුණා මීට කලින්. ඒ වගේම අපි උගන්වලා තිබුණා මීට කලින්. මිනිසයා කියන්නේ ආත්මයක්, ප්‍රාණයක්, ශරීරයක් ඇති පුද්ගලයෙක් කියලා. ආත්මයක්, ප්‍රාණයක්, ශරීරයක් ඇති පුද්ගලයෙක් කියලා. අද මම ඔබට උගන්වන්නට යන මේ දේ දන්න කෙනෙක් එදා අපි ඉදිරියේ ඉඳලා හැව්වනම් කවුද පුද්ගලයා කියලා? අපි නැවතත් උත්තර දෙයි ආත්මයක්, ප්‍රාණයක්, ශරීරයක් ඇති පුද්ගලයා කියලා. ඒ පිළිතුර මම වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒක නිවැරදි නෑ. සැබෑ පුද්ගලයා කියන්නේ ආත්මය. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙනවා. මේ දේ වටහා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ ඇයි? මේ අවබෝධය ඔබට නොතිබුණොත් මෙතනින් එහාට ඔබ ඉගෙන ගන්නට යන හැම දෙයක්ම ඔබට ඵල රහිත වෙන්න යනවා. ඔබේ ජීවිතයට කිසිම අවබෝධයක්, තේරුම් ගැනීමක් ගෙන එන්නේ නැහැ. මේ යථාර්ථය ඔබ තේරුම් ගත්තේ නැත්නම්. ඉතින් අද දවසේ සැබෑ වූ මිනිසයා කියන්නේ ආත්මයක් බව. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙන බව.
මේ පාඩම තුළින් මං ඔබට හොඳටම ඔප්පු කරන්නට යනවා. නිසා හොඳ අවධානයෙන් ඔබ මට සවන් දෙන්න. මෙතන තමයි කිතුණුවෙක්ගේ දැනගැන්මේ ආරම්භය. මෙතනින් තමයි ඉදිරි සියලු සත්‍යතාවයන් වෙතට ප්‍රවේශය කිතුණුවෙකුට ගෙන දෙන්නේ. ඒක ඔබ හොඳින් තේරුම් ගනී මේ පාඩම අවසාන වෙද්දී. අපි බලන්ට යනවා සුදෝ ලියවිල්ලේ උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 සහ 27 බයිබල් පද. මුල්ම මිනිස්යාගේ ආරම්භය ගැන, ඔහුගේ නිර්මාණය ගැන කතා කරන්නේ මෙතන. බලන්න මෙහි කියන දේ. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්හ. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, තිරිසනුන් කෙරෙහිද, මුළු පොළොව කෙරෙහිද, පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වායි කීසේක. 27 වෙනි පදය. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. අපි දකිනවා මෙතන පළමු මනුෂ්‍යයාගේ මැවීම ගැන කතා කරනවා. කුමක්ද බයිබලයේ කියන්නේ? දෙවියන් වහන්සේ තමන්ගේ සමානත්වය ලෙස, තමන්ගේ ස්වරූපය ලෙස ඔහු මැවූ බවයි. මේක සරලව තවත් කෙටි කරලා ඔබට තේරුම් ගන්න ආකාරයකට කිව්වොත්, දෙවියන් වහන්සේ තමන් වගේ කෙනෙක් නිර්මාණය කළා කියන එක, මවනු ලැබුවා කියන එකයි මෙතන කියන්නේ. මෙතන දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපය ගැන කතා කරද්දී වැදගත් හේබ්‍රෙව් වචන දෙකක් තිබෙනවා. ස්වරූපය කියන සිංහල වචනයට දෙන හේබ්‍රෙව් වචනය සෙලම්. එවැගේම සමානත්වය කියන සිංහල වචනයට දෙන හේබ්‍රෙව් වචනය දෙමුත්. සෙලම් දෙමුත්. එකට එන නිර්වචනය තමයි දෙවියන් වහන්සේ වගේ පෙනෙන්ට සහ උන්වහන්සේ වගේ වැඩ කරන්නට. උන්වහන්සේ තමන් වගේ කෙනෙක් නිර්මාණය කළා. තමන් වගේම පෙනෙන්ට, තමන් වගේම වැඩ කරන්නට. හලෙලූයා. දෙවියන් වහන්සේ මොන වගේද? මේ ප්‍රශ්නයට බයිබලයේ තුල යේසුස් වහන්සේ දුන්නු හොඳම පිළිතුර වෙතට මම ඔබව ගෙනියන්නට කැමතියි. අපි පෙරළමු සුදෝ යොහන්තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. ඒකේ මුල් කොටස විතරයි මට අවශ්‍ය. දෙවියන් වහන්සේ ආත්මයක්ය. හලෙලූයා. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ ආත්මයක්. එතකොට බයිබලයේ කියන උන්වහන්සේ තමන්ගේ සමානත්වයට ස්වරූපයට මිනිසයා මැව්වා. තව විදියකින් කියන උන්වහන්සේ තමන් වගේ කෙනෙක් මැව්වා. එතකොට උන්වහන්සේ ආත්මයක් කියන්නේ උන්වහන්සේ මවන ලද මිනිසයාත් ආත්මයක්. දෙවියන් වහන්සේ මවන ලද මිනිසයාත් ආත්මයක්. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙනවා. මම කැමතියි නැවතත් ඔබව උප්පත්ති පොතේම පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට ගෙනියන්න. ඒ උන්වහන්සේ මෙසේ කියනවා. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක්, නුඹලා බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද,
ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක. අපි දකිනවා දෙවියන් වහන්සේ තමන්ගේ සමානත්වයේ ස්වරූපය ලෙස මවපු මිනිසයාට භෞතික පොළොවේ වගකීමක් පවරනවා. උන්වහන්සේ කාරණා කීපයක් ඔවුන්ට කියනවා. මුලින්ම දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කරනවා. මෙතන ආශිර්වාද කළා කියන වචනයට හෙබ්‍රෙව් භාෂාවෙන් දෙන වචනය බාරාක්. ඒකේ තේරුම තමයි දෙවියන් වහන්සේ තමන්ගේ හැකියාව මිනිසයා මත පැවරුවා. මොනටද? ඊළඟට කියනවා ඔවුන්ට බෝවෙන් තන කළා. ඊළඟට පොළොව පූර්ණ කිරීමට හා එය යටත් කර ගැනීමට අණ කළා. පොළොව මුහුද ගුවන සහ එහි ඇති සියල්ල කෙරෙහි අධිපතිකම් කරන්ටයි අණ දුන්නා. කාටද මේ වගකීම පැවරුවේ? තමන් වගේ මවන ලද මිනිසයාට. අපි දන්නවා මේ වන විට මිනිසයා ආත්මයක්. ඔහුට ප්‍රාණයක් තිබුණහු ආත්මයක්. දැන් දෙවියන් වහන්සේ පවරපු මේ වගකීම සම්පූර්ණ කරන්නට ඔහුට බෑ. ඇයි මං එහෙම කියන්නේ? ඔහු තවම භෞතික තලයේ ජීවියෙක් නෙවෙයි. ඔහු මේ වන විටත් ආත්මයක්ව සිටින්නේ. දැන් දෙවියන් වහන්සේ ඔහුට පවරපු පළවෙනි වගකීම තමයි බෝ කිරීම. ඔබ දන්නවා ආත්මයකට බෝ කරන්නට බෑ. හේතුව ආත්මයකට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. මම මේක ඔබට ඔප්පු කරන්නම්. අපි පෙරළමු සුදෝ මතෙව් තුමාගේ සුවිශේෂයේ 22 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි 30 වෙනි පදවලට. දැන් මෙතන ගෝලයක් නගපු යම්කිසි මිනිසෙක් නගපු ප්‍රශ්නයකට යේසුස් වහන්සේ දුන්නු පිළිතුරක් ගැනයි මෙතන කතා කරන්නේ. දැන් මම මේ පසුබිම කතා කරන්නට යන්නේ නැහැ. ඔබ ඒක හොඳින් අධ්‍යයනය කරලා ඒ තොරතුරු ලබා ගන්න. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹලා සුද්ධ ලියවිලිත් දෙවියන් වහන්සේගේ බලයවත් නොදැන වරද්දා ගන්නහුය. මක්නිසාද නැවත නැගිටීමේදී ඔවුන් සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙන්නේවත් නැත. එහෙත් ස්වර්ගෙහි දේවදූතයන් හා සමාන වෙති. ඔවුන්ට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. පරණ ගුසුමේ තිබුණ නීතියක් පවුලේ සහෝදරයන් 7 දෙනෙක් ඉන්නවා නම් වැඩිමල් තැනැත්තා විවාහ වෙලා දරුවෝ නොලබා ඒ පුරුෂයා මැරුණොත් ඒ භාර්යාවව දෙවනි සහෝදරයා විවාහ කරගන්න ඕනේ. ඔහුත් දරුවෝ නොලබා මැරුණොත් තුන්වෙනි සහෝදරයා විවාහ කරගන්න ඕනේ. මෙහෙම දිගටම වුණොත් 7 දෙනාම මේ ස්ත්‍රීව විවාහ කරගන්න ඕනේ. ඔවුන් අහනවා නැවත නැගිටීමේදී මේ ස්ත්‍රී කාගේ භාර්යාවද වෙන්නේ? ඒකයි මෙතන ඇතිවෙච්ච ප්‍රශ්නේ. ඒකට තමයි යේසුස් වහන්සේ උත්තර දෙන්නේ. උන්වහන්සේ කියනවා නැවත නැගිටීමේදී සරණ පාවා ගැනීමක් නැහැ. ඔවුන් දේව දූතයෝ හා සමාන වෙති. එතන ස්ත්‍රී පුරුෂ භාවය ගැන කතා කරන්නේ. ඉතින් අපි දකිනවා මෙතන මේ මිනිස්යාට පවරන ලද පළමු වගකීම තුලම ඔහු අසමත් වෙනවා. එනිසා දෙවියන් වහන්සේ මොකද කළේ? ඔහුව භෞතික තලයේ ජීවියෙක් බවට පත් කළා. අපි යමු නැවතත් උප්පත්ති පොතට. 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මෙතන කියනවා ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සාදා
ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළූසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. මෙතන කියනවා දෙවියන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා කියලා. නමුත් එතන ඔබ තේරුම් ගත යුතු සත්‍ය තමයි මනුෂ්‍යයාගේ ශරීරය තමයි දූවිල්ලෙන් නිර්මාණය කළේ. මනුෂ්‍යව නෙමෙයි. උන්වහන්සේ මනුෂ්‍යයාට උපත දුන්නා. ඒ මනුෂ්‍යව භෞතික තලයේ ජීවමාන ප්‍රාණයක් බවට පත් කරන පිණිස පොළොවෙන් ශරීරයක් නිර්මාණය කරලා දුන්නා. ඊළඟට ඒ ශරීරය තුලට ඔහුව ඇතුල් කළා. ඊට පස්සේ අපි දකිනවා දේව වචනයේ කියන ඔහු ජීවමාන ප්‍රාණයක් බවට පත් වුණා. සැබෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මයක්. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙනවා. හලෙලූයා. ඔබ කොතන සිටියත් මේ පාඩම අසාගෙන මම කැමති ඔබටම කියා ගන්නවා නම් මේ සත්‍ය. සැබෑ වූ මම ආත්මයක්. මම ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙනවා. මේ පේන්නේ ඔබගේ මගේ බාහිර ස්වභාවය. එහෙම නැත්නම් සැබෑ මනුෂ්‍ය ජීවත් වන වාසස්ථානය තමයි අපි මේ දකින්නේ. ඔබ මීට වඩා වැඩි කෙනෙක්. ඔබ මීට වඩා උසස් කෙනෙක්. එනිසා කවදාවත් බාහිර පෙනුමෙන් ඔබ නව උත්පාදනය ලැබූ කෙනෙක් නම් ඔබව දකින්නත් එපා. බාහිර පෙනුමෙන් නව උත්පාදනය ලැබපු කෙනෙක්ව දකින්නත් එපා. බාහිර පෙනුම එක එක්කිනාට එක එක්කිනාගේ වෙනස් වෙන්න පුළුවන්. පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ස්වරූපේ යම් වෙනස්කම් තිබෙන්න පුළුවන්. නමුත් ආත්මය තුල නව උත්පාදනය ලද හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේම ස්වරූපේ සහ උන්වහන්සේගේම සමානත්වයයි. තව විදිහකින් කියනවා නම් නව උත්පාදනය කරන කොටගෙන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වගේ. හාලෙලූයා. ඉතින් සැබෑ වූ ඔබ ආත්මයක් යන මේ එළිදරව්ව මත තමයි මුළු සුද්ධ ලියවිල්ල පදනම්ව තිබෙන්නේ. යම් කෙනෙකුට දේව වචනය පිළිබඳ සැබෑ අවබෝධයකට ප්‍රවේශය ගෙන දෙන්නේ මේ කාරණයයි. එනිසා මේ පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් අවශ්‍යයි. මම කැමති ඔබ මේ කාරණය තවදුරටත් ඔප්පු කරන්න බයිබල් පද කීපයකට ගෙනියන්න. අපි පෙරළමු සුදෝයන්තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 3 සිට 5 දක්වා. අපි දකිනවා මෙතන නිකදේමුස් කියන ඒ පරිසයා ඔහු ඇවිල්ලා සෙනෙන්ද්‍රියන් කියන මන්ත්‍රණ සභාවේ සමාජිකයෙක්. ඒ වගේම මේ වන විට ඊශ්‍රායෙල්හි හිටපු හොඳම ගුරුවරයෙක්. විවස්ථාව පංච පුස්තකයේ අනාගත වාක්‍යයන් පිළිබඳ හොඳ දැනගැන්ම ඇති පුද්ගලයෙක්. ඔහු දැනගත්ත මේ යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ වෙතින් ආපු කෙනෙක් කියලා. ඔහු ප්‍රසිද්ධියාවේ නැහැ. දවසක් රාත්‍රියේදී උන්වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ ඔහුට කියනවා ඔබ නව උත්පාදනය ලැබුවේ නැත්තම් දෙව රාජ්‍යය දකින්නේ නැහැ. ඔහු ප්‍රශ්නයක් අහනවා මම මහලුයි. මම කැමති මේ පද කියවන්න. 3 වෙනි පදේ ඉඳලා. යේසුස් වහන්සේ උත්තර දෙමින් සබවක් නුඹට කියමි. යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්න නොහැකියයි ඔහුට කීසේක. නිකදේමුස් උන්වහන්සේට කතා කොට මිනිසෙක් මහලුව සිටියදී උපදින්න පුළුවන් කොහොමද? දෙවනි වර මව්කුසට ඇතුල්ව උපදින්න පුළුවන් දැයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. ඔහු අහනවා මම මහලුයි.
මං කොහොමද දෙවනි වර මව් කුසට ඇතුල් වෙන්නේ? ඔහු ඊශ්‍රායෙල්හි සුද ලියවිලි සම්බන්ධව දක්ෂතම ගුරුවරයෙක්ව සිටියත් ඔහු දැනගෙන සිටියේ නෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් කියලා. ඔහු එම දැන සිටියා නම් මේ වගේ ප්‍රශ්නයක් ඔහු යේසුස් වහන්සේගෙන් අහන්නේ නෑ. පසුව යේසුස් වහන්සේ ඔහුට දුන්නු පිළිතුරුත් ඔහු සමග තිබුණු මේ සංවාදයක් තුළ ඔහු අවබෝධ කරගත්තා මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් කියලා. ඉතින් මෙතන අපි දකිනවා පැහැදිලිවම යේසුස් වහන්සේ පෙන්නනවා මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් කියලා. ඒ වගේම අපි යනවා මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට. උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. කුමක්ද උන්වහන්සේ කියන්නේ? මනුෂ්‍යයා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින්. රොටි පමණකින් කියලා අදහස් කළේ ශරීරයට රොටි නැත්නම් කෑම අවශ්‍ය නිසා. ඒකයි රොටිවල අවශ්‍යතාවය ගැන උන්වහන්සේ සඳහන් කළේ. නමුත් සැබෑ මනුෂ්‍යයා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචන වලින්. මෙතනත් උන්වහන්සේ පැහැදිලි කරන්නේ සැබෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් බවයි. අපි හේබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට බලන්න යනවා. හේබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. එහින් උන්වහන්සේ ලෝකයට එන කල කතා කර ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවි ශරීරයක් මට සූදානම් කර දුන්සේක. මේ යේසුස් වහන්සේ ලෝකයට පැමිණීම ගැනයි කතා කරන්නේ. මුළු පරණ ගිවිසුම පුරා පූජාවන් පඬුරු විවිධ ආකාරයට ගෙනාවා. උන්වහන්සේ තව දුරටත් ඒවාට අකමැති වෙලා ඒවා නවත්වන්නට අහෝසි කරන්නට කුමක්ද කළේ? තමන්ගේ පුත්‍රයා බැවුවා. මෙතන කියනවා ඒ පුත්‍රයාට ශරීරයක් සූදානම් කරලා දුන්නා. ඒ කියන්නේ යේසුස් වහන්සේ කියන්නේ ආත්මයක්. උන්වහන්සේ ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල අපි වගේම ජීවත් වුණා. ඒ පැහැදිලි ඔබට මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් කියලා. මම කැමති යෝබ්ගේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට ඔබ ගෙනියන්න. කුමක්ද එහි කියන්නේ? හමෙන්ද මාංශයෙන්ද මා පළඳවා ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයදුනේද? හලෙලූයා. මනුෂ්‍ය ශරීරය ගැනයි මෙතන කතා කරන්නේ. ඒ වගේම මා කීමෙන් සැබෑ පුද්ගලයා වන ආත්මය ගැන කතා කරනවා. මෙතන විස්තර කරනවා හමෙන් සහ මාංශයෙන් ඔහුව පැළඳෙව්වා. ඇටවලින් සහ නහරවලින් ඔහුව වියන්ට යෙදුණා. ඒ කියන්නේ ඔහුගේ ශරීරයේ නිර්මාණය කර තිබෙන ආකාරය ඔහු විග්‍රහ කරනවා. මේක ඔබට හොඳටම බලා ගන්න පුළුවන්. The Human Body කියන පොතක් මා ළඟ තිබුණා. ඒක ඔබට පොත් සාලකින් ගන්න පුළුවන්. ඒකේ තියෙනවා සිරස් අතට තිරස් අතට කපලා පෙන්වන මනුෂ්‍ය ශරීරය. මේ බයිබල් පදේ කියන මේ යථාර්ථය පැහැදිලිව ඒ චිත්‍ර තුලින් ඔබට දැක ගන්න පුළුවන්. හරිම ලස්සනට ඇටවලින් නහරවලින් මේ ශරීරය නිර්මාණය කළ මාංශ වලින් වහලා ඊට උඩින් හැමෙන් ඒක හැම පළඳවලා තියෙන ආකාරයේ වස්ත්‍රයක් වගේ. ඉතාම අලංකාරව ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනත් අපි දකින්නේ මිනිසයා කියන්නේ ආත්මයක්. ඔහු ශරීරයක් තුල ප්‍රාණයක් ඇතුව ජීවත් වෙනවා කියන එක. ඒ වගේම දේශනාකාරය 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයත් අපි බලනවා. දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරී යන්ටත් ආත්මය එකදුන් දෙවියන් වහන්සේ වෙතට හැරී යන්ටත් පළමුවෙන්
උන්වහන්සේ සිහි කරන්න සලමොන් ආත්මය සහ ශරීරය වෙන් කරලා පෙන්නනවා. ආත්මය දෙවියන් වහන්සේ වෙතට යනවා. ඔහු ජීවත් වෙච්ච මේ ශරීරය එක නිර්මාණය කරපු පොළොවට බාර දෙනවා. පැහැදිලි. දැන් ඔබ මේ අවබෝධයෙන් මෙයින් පස්සේ බයිබලය අධ්‍යයනය කරන කල, කියවන කල ඔබට තවත් ඕන තරම් බයිබල් පද හමු වෙයි. මිට කලින් තේරුම් නොගත්තු බයිබල් පද ඔබ තේරුම් ගන්නටයයි සැබෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් බව. හලෙලූයා. ඉතින් මම ඔබට තවත් ඉතා වැදගත් දෙයක් පෙන්වන්නට යනවා. මේ කාරණය අවබෝධ කරන්නට. සුදව ලූක්තුමාගේ සුවිශේෂයේ 16 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ ඉඳලා අපි පහළට බලන්ට යනවා. ඉතාමත්ම වැදගත් වටිනා දෙයක් ඔබ මේ තුලින් ලබා ගන්නට යනවා. මං කියවන්ට යනවා 19 වෙනි පදේ ඉඳලා ලූක් 16 වෙනි පරිච්ඡේදයේ රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දා වූ දවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළා වූ එක්තරා ධනවතෙක් සිටියේය. වනවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේය. ඔහු ධනවතාගේ මේසෙන් වැටුණු කැබලි කන්ට කැමති වූයේය. එසේ බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වන ලෙව්වෝය. තවද හිඟන්නා නැසී දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලැපැත්තට ගෙන යන ලද්දේය. ධනවතා නැසී තැන්පත් කරන ලද්දේය. ඔහු හේදිසියේ වද විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලැපැත්තේ හුන් ලාසරස්ද දුර සිට දැක මොරගසා පිය වූ ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා මාගේ දිව සිසිල් කරන්ට ලාසරස් එව්ව මැනව. මක් නිසාද මම මේ ගිනිදැල්ලෙහි වේදනා විඳිමි කීවේය. නමුත් ආබ්‍රහම් කියනුවේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹ යහපත් දේ නුඹට ලැබුණු බවත් එසේම ලාසරස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසීදී නුඹ වේදනා විඳින්නෙහිය. මේ සියල්ල හැර මෙහෙන් නුඹලා ළඟට යන්ටවත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමති වූවන්ට බැරිවන ලෙස අපටත් නුඹලාටත් අතරේ මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය. ඔහුද එසේනම් පියාණනි මට සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්න ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමි කීවේය. නමුත් ආබ්‍රහම් මෝසෙස් සහ අනාගත වක්තෘවරු ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ගේ වචන අසත්වායි කීවේය. ඔහු කතා කොට එසේ නොවේ පිය වූ ආබ්‍රහම් මලවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලි වෙනවා ඇතැයි කිවේය. ආබ්‍රහම්ද මෝසෙස්ගෙත් අනාගත වක්තෘන්ගෙත් වචන ඔහු නොඅසත් නම් යමෙක් මලවුන්ගෙන් නැගිටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක. අපි දකිනවා මෙතන මිනිසයන් දෙදෙනෙක් ගැන කතා කරනවා. මේ පොළොවේ ජීවත් වෙච්ච. ඊට කලින් මම ඔබට කියන්න ඕනේ මේ කතාව අපි අහලා තිබුණේ උපමා කතාවක් ලෙස. ධනවතා සහ ලාසරස්ගේ උපමා කතාව කියලා තමයි මම මගේ සබත් පාසල් ජීවිතේ මම මේ කතාව ඉගෙනගෙන තිබුණේ. නමුත් මම ඔබට කියන්න කැමති මේක උපමා කතාවක් නෙවෙයි. සාමාන්‍ය උපමා කතාවක් කියන්නේ ස්වර්ගීක සත්‍යතාවයක් පොළොවේ කාරණාවලින් නිරූපණය කිරීම. මේ පොළොවේ දේවල් උදාහරණ කරගෙන ස්වර්ගික සත්‍යතාවයක් පැහැදිලි කිරීම තමයි උපමාවක් කියන්නේ. මේක උපමාවක් නෙවෙයි. ඇයි මං එහෙම කියන්නේ? මේ කතාව තුල
පවතින හේදිසිය ගැන සහ පැවතුණු ආබ්‍රහම්ගේ ලැපැත්ත ගැන කතා කරනවා. ඒ වගේම ජීවත් වුණු ආබ්‍රහම් ගැන මෙහි කතා කරනවා. ලාසරස් යන පුද්ගල නාමයක් ගැන මෙහි කතා කරනවා. ඒ වගේම මනුෂ්‍ය ජීවිතයේ සැබෑ ක්‍රියාකාරීත්වය ගැන මෙහි කතා කරනවා. වනිත් උපමාත් එක්ක සංසන්දනය කරලා බලන්ට මේ ආකාර එළිදරව්වක් ඒ උපමා තුල නැහැ. ඒ කියන්නේ උපමා තුල එළිදරව්වක් නැහැ කියන එක නෙමෙයි. අනිත් උපමා සමග මේ කතාව සම්බන්ධ කරද්දී ඔබට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මම ඔබට කතා කළ මේ කාරණාත් එක්ක මේ උපමාවක් නෙවෙයි කියලා. මේක සිදු වුණු සැබෑ සිද්ධියක්, සත්‍යතාවයක් යේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කරන. දැන් මේ තුලින් මම ඔබට කරුණු දෙකක් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ තමයි සැබෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මයක් බව. අපේ මාතෘකාව එයයි. ඒක තමයි මම මේ පාඩම තුලින් ඔබට සහතික කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දෙවැනි කාරණේ තමයි මනුෂ්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වයන් මූලික කේන්ද්‍රස්ථානය. මනුෂ්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වයන් තුල මූලික කේන්ද්‍රස්ථානය නැත්නම් පාලන මැදිරිය ආත්මය බව. මනුෂ්‍ය ශරීරයෙන් ආත්මය වෙන් වුණාට පස්සෙත් මේ ක්‍රියාකාරීත්වය ආත්මය තුල පවතින බව. දැන් හොඳින් සවන් දෙන්න මේක ඉතාමත්ම වැදගත් කතාවක්. දැන් අපි දකිනවා මෙතන පුද්ගලයන් දෙදෙනෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් ධනවතෙක්, ඔහු බොහොම සැප ජීවිකාවෙන් කාලය ගත කරපු කෙනෙක්. අනිත් පුද්ගලයා ලාසරස් හිඟන්නෙක්. ඔහුගේ ශරීරයේ වන තිබුණා. යම් කණ්ඩායමක් විසින් ඔහුව ගෙනත් තැබුවා, ගෙනිච්චා. එම සේවයක් ලැබපු කෙනෙක්. බල්ලු පවා ඇවිත් ඔහුගේ වන ලේව කෑවා. ඔහු බඩ පුරව ගත්තේ අර ධනවතා කාලා ඉතුරු වෙන ඒ මේසෙ පිහලා එළියේ තියෙන ඒ කූඩේට ගෙනත් දාන කැබලි කාලා. දැන් ඔබ මෙහි තේරුම් ගත යුතු වැදගත් සත්‍යතාවයන් තිබෙනවා. ඒ නිසා හොඳින් ඔබේ අවධානය යොමු කරන්න. දැන් මේ දෙදෙනාම යම් කාලයකදී මරණයට පත් වුණා. ඒ කියන්නේ ශරීරයෙන් වෙන් වුණා. ලාසරස් තමන්ගේ ශරීරයෙන් වාසස්ථානයෙන් වෙන් වුණා. දේවදූතයෝ විසින් ඔහුව ආබ්‍රහම්ගේ ලැපැත්තට ගෙනිච්චා. ධනවතත් ශරීරයෙන් වෙන් වුණා. ඔහුගේ ශරීරය තැන්පත් කළා. අපි දකිනවා ඊළඟට ඔහු කතා කරන්නේ හේදිසියේ ඉඳලා. හේදිසිය කියන්නේ නිරයේ පවතින ස්ථානයක්. ආබ්‍රහම්ගේ ලැපැත්ත ඒකත් පැවතුනේ නිරයට අයිති ප්‍රදේශයක. යේසුස් වහන්සේ මරණයට පත් වනතුරු, යේසුස් වහන්සේගේ රුධිරය සිඳ හෙළනතුරු ඒ පර්ණගුසුම හිටපු සියලු සුදවන්තයෝ හිටියේ ආබ්‍රහම්ගේ ලැපැත්ත තුල. එක නිරයට අයිති ප්‍රදේශයක තිබුණත් දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පැවතුණු තැනක්. යේසුස් වහන්සේ මැරී නැවත නැගිටින විට මේ සුදවන්තයොත් ඒ සොහොන් ගෙවල් වලින් නැගිට්ටා. ඒ ස්ථානෙන් පැමිණ තමන්ගේ සොහොන් ගෙයින් තමයි ඔවුන් නැගිට්ටේ. ඔවුන් යේසුස් වහන්සේත් එක්ක ස්වර්ගයට ගියා. දැන් ආබ්‍රහම්ගේ ලැපැත්තක් නැහැ. මාමතර ඔබට ඒ දේ අවබෝධ කළේ මේක ඔබ තේරුම් ගත යුතු නිසා. දැන් මෙතනදී මට ඔබට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ලාසරස් ආබ්‍රහම්ගේ ලැපැත්තට ගියේ ඔහුගේ දුප්පත්කම නිසාවත්, ධනවතා හේදිසියට ගියේ ඔහුගේ ධනවත්කම නිසාවත් නෙවෙයි. දැන් මෙවැනි වැරදි ව්‍යාජ ඉගැන්වීම් ලෝකේ තියෙනවා.
මොකද බයිබලයේ තියෙන සමහර පද සන්දර්භයකින් තොරව අරගෙන ඔවුන් මේ කාරණය සනාථ කරගන්න මිනිසුන්ට කතා කරනවා. බයිබලයේ කියනවා ධනවත් වෙන්න ආස ඇත්තෝ නාස්තියකටද මලපතකටද අසු වෙනවා කියලා. මුදල් පියාපත් සාදාගෙන වස්තුව පියාපත් සාදාගෙන ගිලෙනවා කියලා. දැන් මේ වගේ බයිබල් පද එකතු කරමින් ඔවුන් කියනවා ධනවත් වෙන්න ආස වෙන්න එපා. ඔවුන් මේ කාරණයක් මූලික කරගෙන කියනවා බලන්න ධනවතාට වෙච්ච දේ. එහෙම දෙයක් නැහැ. ඒවා බොරු ඉගැන්වීම්. දේව වචනයට ඔබ දක්වන ප්‍රතිචාරයයි වැදගත්. ඒ ප්‍රතිචාරය ඔබට නිරෝගිකම වගේම ජීවිතයේ සාර්ථකත්වයේ වගේම ධනවත්කම පොහොසත්කම ඔබට ගේනවා. හේතුව දෙවියන් වහන්සේට ඕනේ තමන්ගේ පුත්‍රයෙක් උරුමකාරයෙක් ලෙස ඔබව මේ පොළොවේ ජීවත් කරන්න. උන්වහන්සේගේ සමානත්වයට ස්වරූපයට උන්වහන්සේ වගේ මවපු පුද්ගලයෙක් බව අර සෙලොන් දෙමුත් කියන වචනයට දුන් නිර්වචනය ලෙස උන්වහන්සේ වගේ පෙනෙන්ට උන්වහන්සේ වගේ දකින්ට අනිත් මිනිසුන්ට උන්වහන්සේට ඕනෑ කරලා තිබෙනවා. බයිබලයේ කියන්නේ නුඹ ආත්මෙන් මෙන්ම සියල්ලෙහි සඵලව සුවසේ ජීවත් වන පිණිස යාඥා කරමි කියලා. තුන්වෙනි යෝහන් දෙවෙනි පදේ. එනිසා ධනවත්කම ඔබේ ස්වර්ගික ගමනට බාධාවක් නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේට දිය යුතු ඒ වචනයට දිය යුතු තැන මුදලට දුන්නොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. හලෙලූයා. දැන් මේ දෙදෙනාම ශරීර වලින් වෙන් වුණා. ඊට පස්සේ අපි මේ දෙදෙනාවම දකින්නේ ආත්ම ලෙස. දැන් 22 වෙනි පදයෙන් පස්සේ කතා කරන්නේ ඒ සැබෑ පුද්ගලයා ගැන නැත්නම් ආත්මය ගැන. අපි දකිනවා 23 වෙනි පදේ හේදිසියේ හිටපු ධනවතා ලාසරස්ව දකිනවා ආබ්‍රහම්ගේ ලැපැත්තේ හිටපු. ඔහු හේදිසියේ වද විදිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලැපැත්තේ හුන් ලාසරස් දුර සිට දැක. දැන් මොකද්ද මෙතන අපි දකින්නේ? ආත්මයට දකින්න පුළුවන්. හලෙලූයා. ආත්මයට දකින්න පුළුවන්. ආත්මයට ඇස් තියෙනවා. ශරීරයෙන් වෙන් වූ පසුත් මේ සැබෑ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයයි අපිට මේ පෙන්වන්නේ. ඊළඟට 24 වෙනි පදය. මොරගසා පිය වූ ආබ්‍රහම්. ඒ කියන්නේ ආත්මයට කතා කරන්න පුළුවන්. ආත්මයට මුඛයක් තියෙනවා. ඊළඟට අපි දකිනවා 24 වෙනි පදේම ඔහු මොරගසා මට කරුණාකොට තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා මාගේ දිව සිසිල් කරන්ට ලාසරුස් එව්ව මැනව. මක් නිසාද මම මේ ගිනිදැලේ වේදනා විඳිමි කීවේය. මේකේ කාරණා දෙකක් කියන එකක් තමයි ආත්මයට කතා කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔහු කියනවා මම මේ ගිනිදැලේ වේදනා විඳිමි. එකෙන් අදහස් කරන්නේ ආත්මයට දැනෙනවා. වේදනාව දැනෙනවා. හලෙලූයා. දැන් ඊළඟට මොකක්ද ධනවතා කියන්නේ? ඔහු කියනවා මම තවත් වැදගත් දෙයක් ඔබට පෙන්වන්නට යනවා. මම මේ ගිනිදැලේ වේදනාව විඳිනවා ඒ නිසා ලාසරස්ව එවන්න මගේ දිව සිසිල් කරන්න. ඔහු එතනට ගිහිල්ලත් බලනවා ලාසරස්ගෙන් වැඩ ගන්න. හේතුව ඇයි? ඔහු දැන සිටියා පොළොවේදී ලාසරස් කියන්නේ කවුද කියලා. ඔහුගේ තත්වයේ ස්වභාවය. ඔහු හිඟන්නෙක්, දිලින්දෙක් කියලා ඔහු දැන සිටියා. දැන් ආබ්‍රහම්ට බය නැතුව ඔහු කතා කරලා ලාසරස්ව එවන්න කියන්නේ මේ ස්වභාවය ඔහු දැන සිටිය නිසායි. මේකට හේතුව දුප්පත්කම. දුප්පත්කම ප්‍රතික්ෂේප කරන්න. යස්පන්සේ අපි නිසා දිලිඳු වුණා. උන්වහන්සේ තුල අපිව ධනවත් කරන්න. හැම අතකින්ම. හලෙලූයා. එනිසා ඔබ දුප්පත්ව සිටීම දේව කැමැත්ත නෙමේ. ඒක ප්‍රතික්ෂේප කරන්න.
යස්පන්සේ කුරුසිය තුල කළ පූජා වෙන්නේ දිව්‍යමය හුවමාරුවෙන්. ඔබට දුන් දේ භුක්ති විඳින මිනිසෙක් වෙන්න. ඒ තැනට එන්න. අපි ළඟට බලන්න යනවා 25 26 පද. දැන් ඔහු තමන්ගේ තත්ත්වය ආබ්‍රහම්ට කිව්වහම ආබ්‍රහම් ඔහුට පැහැදිලි කරනවා. ඔබේ ජීවිතේදී ඔබ මෙහෙම ජීවත් වුණා. ලාසරස් මේ විදියටයි. දැන් ඔබ වේදනාව විඳිනවා. ඔහු මෙහි සැනසෙල්ල ඉන්නවා. ඔහෙන් මෙහෙටවත් මෙහෙන් එහෙටවත් එන්න බැරි ලෙස නුඹලා සහ අපි අතර කුහරයක් පිහිටා තිබෙනවා. දැන් ආබ්‍රහම් මේ දේ පැහැදිලි කරද්දී අපි දකිනවා 27 වෙනි පදය. එසේනම් මාගේ පියාණනි. ඔහු මේ ඔක්කොම අහගෙන හිටියා. ඔහුට තේරුණා මේ ආබ්‍රහම් කියපු දේ. ඒ කියන්නේ ආත්මයට අහන්න පුළුවන්. තව විදියකින් කියනවා නම් ආත්මයට කන් තියෙනවා. ඔහුට දේවල් පැහැදිලි වුණේ ආබ්‍රහම් කියපු දේ හොඳට ඇසුන නිසා. මම ඔබට කිව්වා ආත්මයට අසන්න පුළුවන්, ඒ කියන්නේ ඇස් තියෙනවා. ආත්මයට කතා කරන්න පුළුවන්, ඒ කියන්නේ මුඛයක් තියෙනවා. ආත්මයට වේදනාව දැනෙනවා. ඒ වගේම ආත්මයට අසන්න පුළුවන්. ආත්මයට කන් තියෙනවා. තවත් දෙයක් මම ඔබට පෙන්වන්නට යනවා. 27 28 පද දෙස අපි අවධානය යොමු කරමු. ඔහු එසේනම් පියාණනි, මට සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්න ඔහු මාගේ පියාගේ ගෙදරට හරින ලෙස ඉල්ලමී කීවේය. ඔහුට මතක් වුණා පොළොවේ ජීවත් වෙන තමන්ගේ සහෝදරයෝ ගැන. ඔහු ගානක් කියනවා 5 දෙනෙක් ඉන්නවා. ඔහු දන්නවා ඔවුනුත් ජීවත් වෙන්නේ තමන් වගේ. තමන් පොළොවේ ජීවත් වුණා වගේ තමයි ඔවුනුත් ජීවත් වෙන්නේ. ඔහු දැනගත්ත ඔවුනුත් මැරුණොත් එන්නේ මෙතනට. එනිසා ඔහු ආබ්‍රහම්ගෙන් ඉල්ලනවා ඔවුන්ට සාක්ෂි දෙන්න ලාසරස්ව යවන්න. මොකද අපි මෙතන දකින්නේ ආත්මයට මතක ශක්තිය තියෙනවා. හලෙලූයා. කාරණා 5ක් මම ඔබට පැහැදිලි කළා. ශරීරයෙන් වෙන්වුණු පසු සැබෑ පුද්ගලයාට කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඔහුට හැමදේම තියෙනවා. හලෙලූයා. සැබෑ පුද්ගලයා ආත්මය බව ඔහු ශරීරයේ කේන්ද්‍රස්ථානය පාලන මැදිරිය බව තේරුම් ගන්නට යේසුස් වහන්සේ ප්‍රකාශ කළ ඉතා වැදගත් අනර්ග සත්‍යතාවයක් මේ කතාව. දැන් අපි දකිනවා විද්‍යාව මනුෂ්‍යයාගේ ශරීරය ගැන කතා කරනවා. මනුෂ්‍ය ශරීරයේ බොහෝ දේවල් විද්‍යාව හොයාගෙන තිබෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ඔවුන් මනුෂ්‍යයාගේ ඇස් ගැන කතා කරනවා. විද්‍යාව අහනවා ඔබට පේන්නේ ඇස් වලින්ද කියලා. ඔවුන් කියනවා ඇස් කරන්නේ පිටත ආලෝකය ලබා ගැනීම. ඔබේ ඇස්වල තියෙන උත්තල කාචයක්. ඔබේ ඇස්වලට පෙනුනොත් එක යටිකුරුව තමයි ඔබ දකින්න ඕනේ. ඒ කියන්නේ ඔබ දැන් හැම දෙයක්ම තිබෙන ආකාරයටම පැහැදිලිව දකිනවා. විද්‍යාව කියනවා පිටතින් ගන්න ආලෝකය ඇස්වලින් මොළයත් එක්ක සම්බන්ධ වෙලා මොළය තුලින් තමයිලු දෙයක් හරි විදිහට ඒ තියෙන විදිහටම දකින්න පුළුවන්කම ඇස්වලට ගෙන දෙන්නේ. ඒ වගේම උන් කන් ගැන කතා කරනවා. උන් අහනවා ඔබට ඇහෙන්නේ කන් වලින්ද? කන් හරියට පුනීලයක් වගේ. එයින් කරන්නේ පිටත තියෙන ශබ්දය ඇතුළට ගැනීම. ඒක මොළයත් එක්ක සම්බන්ධ වෙලා නිවරදිව දේවල් අහන්න පුළුවන්කම ලබා දෙන්නේ මොළයත් එක්ක ඇති වෙන සම්බන්ධතාවය. දැන් ඔවුන් මේ වගේ මනුෂ්‍ය ශරීරය ගැන ගොඩාක් දේවල් හොයාගෙන තියෙනවා.
දෙවියන් වහන්සේගේ නිර්මාණයේ වැදගත් තොරතුරු මනුෂ්‍ය ශරීරය පිළිබඳ ලෝකයට ඔවුන් ගෙනවිත් තිබෙනවා. නමුත් විද්‍යාව අපි දන්නවා දෙවියන් වහන්සේව පිළිගන්නේ නැහැ. මනුෂ්‍ය ආත්මයක් යන වග පිළිගන්නේ නැහැ. ඔවුන් දන්නේ මනුෂ්‍ය ශරීරය සහ මේ මොලේ තිබෙන ප්‍රාණයේ තිබෙන ක්‍රියාකාරීත්වය ගැන. ඔවුන් දැනගෙන නැහැ මනුෂ්‍ය ශරීරයේ පාලන මැදිරිය කේන්ද්‍රස්ථානය කියන්නේ ආත්මය බව. දැන් ඔබ මේ කතාවෙන් දැක්කා. ශරීරයෙන් වෙන් වුණාට පස්සෙත් ශරීරය තුල සිටින විටදී තිබිච්ච ඒ මුළු ක්‍රියාකාරීත්වයම ආත්මය තුල පවතිනවා. දැන් ඔබට උදාහරණයක් ඇටියට යමක් පෙන්වන්නම්. ඔබ දන්නවා දෙවනසේ පළමු මිනිසයා වන ආදම්ට ශරීරයක් නිර්මාණය කළා. ඒක තමයි ලෝකේ තිබුණු දෙවියන් වහන්සේ නිර්මාණය කළ එකම ශරීරය. ඒ වගේම දෙවියන් වහන්සේ එක නිර්මාණය කළ නිසා හොඳම ශරීරය. සියලු අවයව පද්ධති ඉන්ද්‍රියන් 100%යි. කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේ ශරීරය නිර්මාණය කළා. හැබැයි හැම දෙම 100%ක් වූ නමුත් ඇස් ඇරියේ නැහැ, කන් ඇහුනේ නැහැ, කතා කළේ නැහැ. එක මැටි පිළිමයක් වගේ එහෙමම තිබුණා. නමුත් අපි දකින්න දෙවියන් වහන්සේ ජීවන හුස්ම පිම්බට පස්සේ ආත්මය ඇතුල් කළාට පස්සේ ආත්මය ඒ ප්‍රධාන පාලන මැදිරිය මොලේට සංඥා දුන්නා. මොලේ හරහා ඇස් ඇරුණා. කන් ඇහෙන්න ගත්තා. ඔහු ආස්වාස ප්‍රස්වාස කරන්න ගත්තා. ඔහුගේ මුඛය ඇරුණා. ඔහුගේ අත්පා වැඩ කළා. ඔහු ජීවමාන ප්‍රාණයක් ලෙස ජීවියෙකු ලෙස නැගිට සිටියා. කුමක්ද හේතුව? ආත්මය ඒ වාසස්ථානයේ තුලට ශරීරය තුලට ඇතුල් වීම. ආත්මය තමයි ප්‍රධානතම කේන්ද්‍රස්ථානය. දැන් මිනිසෙක් මරණයට පත්වෙද්දි වෙන්නේත් ඔය දෙයමයි. සමහර මිනිස්සු මරණයට පත් වෙනවා. ඔවුන්ගේ ශරීර වෛද්‍යවරු පරීක්ෂණ කළාම කිසිම ලෙඩක් ඔවුන්ට හොයාගන්න ලැබිලා නැහැ. හැම දෙම හොඳම තත්ත්වෙන් තියෙද්දි තමයි මේ මිනිස්සයා මරණයට පත් වෙලා තියෙන්නේ. හේතුව ඇයි? මේ සැබෑ පුද්ගලයා ඒ ශරීරයෙන් පිට වෙලා. ඉතින් මේ තුලින් අපි දකින්නේ සැබෑ පුද්ගලයාගේ පාලන මැදිරිය, ඒ ශරීරයේ පාලන මැදිරිය නැත්නම් කේන්ද්‍රස්ථානය මනුෂ්‍ය ආත්මය බවයි. දෙවියන් වහන්සේ ආත්මය අතුල් කළ විට ශරීරයේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම උන්වහන්සේ ආත්මය ගන්න විට ශරීරයේ නැවත අර පළමු තැනටපත් වෙනවා. හලෙලූයා. ඉතින් මම විශ්වාස කරන ඔබට හොඳ අවබෝධයක් මේ සම්බන්ධව ලැබුණා කියලා. දැන් ඒ දේ එහෙම වෙන්න හේතුව දෙවියන් වහන්සේ ශරීරය තුලට මනුෂ්‍යව ඇතුල් කරන්නට ප්‍රථමයෙන් තමයි ඔහුට ආශිර්වාද කළේ. හැකියාව පැවරුවේ. ආධිපත්‍ය දුන්නේ. උරුමය දුන්නේ. ඔහු කළ යුතු වැඩය පෙන්නුවේ. මේ හැම දෙම දෙවියන් වහන්සේ සිදු කළේ උපත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ ශරීරයට ඇතුල් කරන්නට ප්‍රථමයෙන්. ශරීරයට ඇතුල් කළේ මේ භෞතික පොළවේ ජීවමාන ප්‍රාණයක් බවට පත් කරන්න. හැකියාව ලැබුවේ ආත්මය තුල. හලෙලූයා. ඉතින් මම ඔබට වැදගත් දෙයක් කියන්න කැමතියි. මේ කාලය අවසන් කරන්නට ප්‍රථමයෙන්. ඔබ ආත්මයක් බව ඔබ තේරුම් ගත්තනම් මම මේ කියන දේ ඔබට ඉතාමත්ම වැදගත් වෙන්න යනවා. ඔබ නව උපාදනයේ ලැබපු කෙනෙක් කියන්නේ ශරීරයක් තුල ප්‍රාණයක් ඇතුව ජීවත් වන ආත්මයක්.
දැන් ඔබ දැනගත්තා ශරීරයෙන් වෙන් වුණාට පස්සෙත් ඒ මුළු ක්‍රියාකාරීත්වය ආත්මය තුල තිබෙනවා කියලා. ඒ වගේම ඔබ දැනගත්තා ඒකට හේතුව දෙවියන් වහන්සේ තම හැකියාව පැවරුවේ ආත්මය තුලට බව. මේ නිසා මේ අවබෝධය ඇති ඔබ නව උත්පාදනය ලැබූ කෙනෙක් ලෙස දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ ඔබව හරියට පුහුණු කළොත් ඔබේ මේ බාහිර ඇස් වලින් නොදකින්න දේවල් ඔබට දකින්න පුළුවන්. ඔබේ මේ බාහිර කන් වලින් ඔබට අසන්න බැරි දේවල් ඔබට අසන්න පුළුවන්. ඔබට ගොඩක් දේවල් මේ අවබෝධයෙන් දේව වචනය තුල ඔබව පුහුණු කළොත් ඔබට මේ ජීවිතේ කරන්න පුළුවන්. මම නිදසුන් කීපයක් ඔබට දෙන්නම්. මම කැමති දෙවනි රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා 17 වෙනි පදේ දක්වා කියවන්න. දෙවනි රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට. දැන් මේ මුළු කතාව මම කියවන්ට යන්නේ නැහැ. අපි දකිනවා මෙතන ඊශ්‍රායෙල් වරුන්ත් එක්ක නිතර සිරියේ රාජ්‍ය සටන් කළා, යුද්ධ පැවතුණා. ඔවුන් මොකද කළේ? ඔවුන්ගේ ප්‍රධාන අමාත්‍යෝ ටික අරගෙන මේ සිරියේ රජතුමා ඔහුගේ යහන් ගැබේ සාකච්ඡා කරනවා ඊශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධය කරන ආකාරය ගැන. ඔවුන් යන විදිය, යන මාවත්, නවතින තැන්, ඒ යුද්ධ උපක්‍රම ගැන ඔවුන් රහස්‍යගතව සාකච්ඡා කරනවා. දැන් පහුවෙනිදා එළි වෙද්දී මේ හැම දෙයක්ම ඊශ්‍රායෙලේ රජතුමා දැනගන්නවා. සිරියේ රජතුමාට දැනගන්න ලැබෙනවා මේ ඔක්කොම අපි සාකච්ඡා කරපු හැමදේම ඊශ්‍රායෙල් රජතුමා දන්නවා කියලා. ඔවුන් සෙව්වා කොහොමද මේක ඊශ්‍රායෙල් රජ දැනගන්නේ? ඔවුන්ට දැනගන්න ලැබුණා දෙවියන් වහන්සේගේ මිනිසයා අනාගත වක්තෘ එලිසා මේ හැම දෙයක්ම ඔහුට කියනවා කියලා. දැන් එලිසා ජීවත් වුණේ ඊශ්‍රායෙල් වල තිබුණු කර්මෙල් කන්ද මුදුනේ. ඔහු කොහොමද මේ දේවල් ඊශ්‍රායෙල් රජතුමාට කිව්වේ? ඔහු මේවා ආත්මෙන් දැක්කා. ඔහු ආත්මෙන් ඒ හඬ ඇසුවා. ඔබට තේරෙනවද? ආත්මයට කළ හැකි දේ. ඔහු ඒවා ආත්මෙන් දැනගෙන අහලා ඊශ්‍රායෙල් රජතුමාව දැනුවත් කළා අහවල් ස්ථානවලට නොයන පිණිස. එනිසා සිරියේ රජතුමාට බැරි වුණා යුද්ධ ජය ගන්න. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි, මම කැමති මේ පරිච්ඡේදයේ යම් දෙයක් ඔබට පෙන්වන්නට. දැන් සිරියේ රජතුමා තීරණය කළා එලිසාව අල්ල ගන්න. මොකද කළේ? රාත්‍රියේ හමුදාවක් එවලා කන්ද වටලනවා. අලුයම ඔහුගේ ගෝලයා ගෙහාසි එළියට එද්දී ඔහු දකිනවා අසරුවන් රථ පන්දම් ඇතුව ලොකු සේනාවක් තමන්ව වටලගෙන ඉන්නවා. ඔහු මොකද කළේ? අපි දකිනවා 16 වෙනි 15 වෙනි පදේ ඉඳලා දෙවියන් වහන්සේගේ මිනිසයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අස්පයන් සහ රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු අහෝ ස්වාමිනී, අපි මක් කරමුදයි ඔහුට කීවේය. ඔහුද බය නොවන්න. මක් නිසාද? ඔවුන් සමග සිටිනවට වඩා අප සමග සිටින්නෝ බොහෝයයි කීවේය. එවිට එලිසා යාඥා කොට ස්වාමින් වහන්සේ දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. ස්වාමින් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිසා වටේට ගිනි අශ්වයන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙනවා ඔහු දුටුවේය. හලෙලූයා. ගෙහසි කලින් දැක්කේ නෑ. දෙවියන් වහන්සේගේ හමුදාව එලිසා සහ ඒ කන්ද වටලාගෙන සිටිනවා.
හැබැයි එලිසා එක දැක්කා. එලිසා යාඥා කරනවා මගේ සේවකයාට ඒ දේ දකින්න ඔහුගේ ඇස් පහදන්න. ස්වාමීන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදුවා. ඒ ආත්මික ඇස විවර කළා. ඔහුට ආත්මෙන් ඒක දකින්න සැලැස්සුවා. මම ඔබට කියන්නේ මේ ආත්මය තුල තිබෙන ක්‍රියාකාරීත්වය. ඔබ ආත්මය දෙවියන් වහන්සේගේ වචනය තුල පුහුණු කළොත් ඔබට ආත්මෙන් බොහෝ දේවල් දකින්න අහන්න පුළුවන්. දැන් ගණන් කතාව පොතේ මේ වගේම සිදුවීමක් තිබෙනවා. ඔබ මේක බලන්න 14 වෙනි පරිච්ඡේදයේ 13 14 මේ පරිච්ඡේද දෙකම බලන්න. හරි? 14 වෙනි පරිච්ඡේදයේ මම කැමති ඔබත් එක්ක කියවන්න ගණන් කතාව පොතේ 6 වෙනි පදයේ සිට 9 වෙනි පදයේ දක්වා. දේශයේ සෝදිසි කළ උන්ගේ නූන්ගේ පුත්‍ර වූ යොසුවාද යෙතුන්ගේ පුත්‍ර වූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කතා කොට අප සෝදිසි කරන්නට ගිය දේශය ඊටාම හොඳ දේශයක්ය. ස්වාමින් වහන්සේ අප කෙරේ ප්‍රසන්න වන සේක් නම් කිරි සහ මීපැණි ගලා යන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. ස්වාමින් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමක් නොකරල්ලා. ඒ දේශයේ සෙනගට බය නොවන්න. මක්නිසාද ඔහු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය. ස්වාමින් වහන්සේ අප සමග සිටිනසේක ඔවුන්ට බය නොවන්නයි කීවේය. මෙතන පසුබිම ගැන මතක් කිරීමක් කරනවා නම් කාදේශ් බර්නියා කියන ස්ථානයෙන් ගෝත්‍ර 12 ප්‍රධාන නායකයන් 12 දෙනෙක්ව යවුවා මෝසෙස් කානාන් දේශය සෝදිසි කරගෙන ඉන්න. ඔවුන් එකට පිටත් වුණා. එකටයි ගියේ. ඔවුන් එකටයි නවතින ස්ථානවල නැවතුනේ. දේවල් බැලුවේ, සෝදිසි කළේ. නැවත කණ්ඩායමක් ලෙස එකට ආවේ. හැබැයි ඔවුන් පිළිතුරු දුන්නේ කණ්ඩායම් දෙකක් හැටියට. 10 දෙනෙක් එක පැත්තකටත් 2 දෙනෙක් තව පැත්තකටත්. 10 දෙනා මොනවද කිව්වේ? ඒ දේශය ගැන බලාපොරොත්තු අතහැර ගන්න. ඒක අපිට ලබා ගන්න බෑ. ඒකේ යෝධයෝ ඉන්නවා අපි දැක්කා. ඔවුන්ට අපිව පළඟැටියෝ වගේ පෙවුණා. අපිටත් පෙනුණා එහෙම. ඒකේ ප්‍රාකාර සහිත බිල්ඩින් තාප්ප තිබෙනවා. ඔවුන් නරක ප්‍රවෘත්තියක් සභාවට ගෙනාවා. දැන් මම ඔබට කිව්වේ යොසුවා සහ අනිත් දෙදෙනාගේ යොසුවා සහ කාලෙබ්ගේ ප්‍රකාශනය. ඔවුන්ගේ ප්‍රවෘත්තිය. ඔවුන් කිව්වා බිය වෙන්න එපා. ඒ දේශීය ආරක්ෂාව පහව ගිහිල්ලා. ඔවුන් අපිට ගොදුරු වගේ. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒ දේශය අපිට දීලා තියෙනවා. අපි ඉක්මනට යන් ඒක අත්පත් කරගන්න. දැන් එකට මේ දේශයේ සෝදිසි කළ අය මේ වගේ ප්‍රකාශන දෙකක් කළේ කොහොමද? හේතුව 10 දෙනෙක් දැක්කේ පවතින තත්වය වාතාවරණයේ ස්වභාවික ඇසින්. ස්වභාවික කන් වලින් නැසුවේ. ස්වභාවික මනසින් ඔවුන් ඒ දේවල් තීරණය කළේ. හැබැයි යොසුවා සහ කාලෙබ් ඔවුන් මේ දේවල් දුටුවේ දෙවියන් වහන්සේ ඔවුන්ට කියපු දේවල් මෝසෙස් කර්ණ කොටගෙන මූලික කරගෙන ඒ වචනයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ ආත්මෙන් ආත්මික ඇස් වලින් ආත්මික කන් වලින් තමයි ඔවුන් දේවල් නිරීක්ෂණය කළේ. අවසානයේ ඔබ දන්නවා වෙච්ච දේ දවස් 40කින් ඒ කියන්නේ දවස් 40යි ගිය දේශයේ සෝදිසි කරලා එන්න මේ 10 දෙනා කිව් දේ තමයි සභාව පිළිගත්තේ. ඒ නිසා එතන ඉඳලා තවත් අවුරුදු 40කට පස්සේ තමයි ඔවුන්ට කානාන් දේශයට යන්න ලැබුණේ. ඒ මුළු පරම්පරාවම කානාන් දේශයේ මැරුණා. යොසුවා සහ කාලෙබ් කානාන් දේශයට ඇතුල් වුණා. ඔබේ පරිච්ඡේද දෙක කියවද්දී එතන ඉඳලා ඔබ යොසුවා පොත දක්වා කියවද්දී ඔබට බොහෝ දේවල් දැක ගන්න පුළුවන්. ඉතින් මා ඔබට මෙතනිනුත් අවබෝධ කරන්නේ පෙන්වන්නේ ඔබ ආත්මය පුහුණු කළොත් යොසුවා සහ කාලෙබ් වගේම මේ පොළොවේ ක්‍රියාත්මක වෙන්න ඔබට මට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයට මම ඔබට කියන්න කැමති.
යේසුස් වහන්සේ තමන් ගැන යමක් එතන කියනවා. එබැවින් යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹලාට කියමි, පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද? ඒ දේ මිස තනිවම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක් නිසාද? උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේම කරන සේක. ඔබට පැහැදිලිව කියනවා නම් යේසුස් වහන්සේ මෙතන කියන්නේ යේසුස් වහන්සේ කළ හැම දෙයක්ම පියාණන් වහන්සේ උන්වහන්සේත් එක්ක කරනවා දුටු දෙයයි කියලා. කොහොමද දැක්කේ? පියාණන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේව පේන්නේ නැහැ. කොහොමද උන්වහන්සේ කරන දේ, Taman සමග කරන්ට සැලසුම් කළ දේ උන්වහන්සේ දැක්කේ? ආත්මයෙන්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මම ඔබට කියන්නේ ඇයි? ආත්මය පුහුණු කළොත් අපිට පුළුවන් අපේ මේ භෞතික ඇස් වලින් කන් වලින් නොපෙනෙන නොඅසන නොතේරෙන බොහෝ දේවල් තේරුම් ගන්නට, දකින්ට, දේවල් කතා කරන්නට. අපි බයිබලයේ පුරා සුද්ධවන්තයන්ගේ ජීවිත තුල දකින්න එක්තරා අභිරහසක්. ඒක තවත් අපිට අභිරහසක් නෙවෙයි. ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ ආත්මයක්. ඔබ අසීමිතයි. ඔබගේ ක්‍රියාවන් අසීමිතයි. දෙවියන් වහන්සේ යම්සේද එලෙසම ජීවත් වෙන්න ඔබ උන්වහන්සේ නිර්මාණය කළා. උන්වහන්සේ ආත්මයක්. උන්වහන්සේ වගේම ඔබව මැව්වා. එනිසා මේ අවබෝධයට ඔබ පැමිණෙන්න. මේ අවබෝධයට නාවොත් මම අර මුලදී කිව්වා වගේ දේව වචනේ ඔබ උදෙසා දෙවියන් වහන්සේ කතා කර තිබෙන ඒ යථාර්ථයන් ඔබට තේරුම් ගන්නට බැරි වෙනවා. ඉතින් පටන් ගන්නම මෙතනයි. ඉතින් මම විශ්වාස කරනවා මේ පාඩම තුලින් ඔබ බොහෝ දේවල් ලබා ගත්තා කියලා. අවසානයේට මම ඔබට කියපු දේ ඉතාමත්ම වැදගත්. නව උත්පාදනයත් එක්ක සැබෑ වූ ඔබ ආත්මයක්. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ලබා ගත්තොත්, ඒකට ප්‍රතිචාර දැක්වුවොත්, ඒ තුල ආත්මය පුහුණු කළොත් ඔබට මේ ආත්මික තලයේ හැසිරෙන්න පුළුවන්. එක පර්ණිගුස්මේ අයට පුළුවන් වුණා නම් ඊට වඩා දෙයක් අලුජ්ජුස්මේ ඉන්න ඔබට කරන්න පුළුවන්. හේතුව සුද්ධාත්මයන් වහන්සේ පූර්ණත්වයෙන් යේසුස් වහන්සේ තුල සිටියා වගේම ඔබ තුලත් ඉන්නවා. ඔබට අංග සම්පූර්ණ ලියවිල්ලක් අද උන්වහන්සේ දීලා තියෙනවා. එනිසා ඔබට අවශ්‍ය මේ අවබෝධයයි ඒ තලයේ හැසිරෙන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මේ දැනගැන්මෙන් වර්ධනය වී ඒ ආත්මික තලයන් වල ක්‍රියාත්මක වීමට මම යාඥා කරමින් මේ කාලය අවසන් කරනවා. හලෙලූයා. රබිකන ශිකර බන්ත්‍රණ කුතල රිබිකල්රණ කුතල රිබිකන කුතල රිබිකම්ත්‍රණ කලකතන ශිකර බර කුතල. පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි මේ අනර්ග කාලය නිසා. නව මැවිල්ලේ යථාර්ථයන් නැමැති මේ තේමාව යටතේ පියාණනි, ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද කියන මේ පාඩම තුල සැබෑ වූ ඔබ මම ආත්මයක් යන බව ඔබගේ වචනෙන් අපි ඉගෙන ගත්තා පියාණනි. පියාණනි, ඔබට ස්තුතියි මේ සත්‍යතාවය හොඳින් අවබෝධ කරගෙන ඊට ප්‍රතිචාර දක්වමින් ආත්මය තුල තිබෙන ඔබගේ හැකියාවන් මේ භෞතික තලයේ පැවැත්මටගෙන යේසුස් වහන්සේ ජීවත් වූ ලෙසම ජීවත් වීමට, ඒ දැනගැන්මට ඔවුන් පැමිණේවා. ඔවුන්ට මං ආශිර්වාද කරනවා ඒ තුල වර්ධනය වීමට. පියාණනි, අද දවසේ අන්තර්ජාලය තුලින් මේ සත්‍යතාවයන් ඔබගේ සෙනග වෙත ගෙනෙන්නට මේ ස්ථානයේ සූදානම් කිරීමෙන් මේ සියලු දේවල් සම්පූර්ණ කළ මගේ හැම ආත්මික පුත්‍රයෙකුටම මං ආශිර්වාද කරනවා. ඔබේ අනුග්‍රහය ඔවුන් තුල අධික වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මම නැවතත් ඔබට සුබ පතනවා. දේව වචනේ දැනගැන්මෙන් වර්ධනය වෙන්න. God bless you.